සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපුවේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දේශනාවේ නම පහාරාද සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය පස්වෙනි පොත් වහන්සේගේ. පින්වත්නි, පහාරාද කියලා කියන්නේ අසුර නායකයෙක්. අපි අහලා තියෙනවා මේ ලෝකේ සුර අසුර කියලා දෙපක්ෂයක් ඉන්නවා. සුරයන් කියලා හඳුන්වන්නේ දෙවියන්ට. දෙවියන්ට තමයි සුර කියලා කියන්නේ. එතකොට දිව්‍ය ලෝකයේ දිව්‍යයන් අතරත් ප්‍රධාන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සක්දෙවිඳු, සක්‍රයා. සක්‍රයා තමයි තාවතින්ස දිව්‍ය ලෝකෙටත් චාතුම් මහරජික දිව්‍ය ලෝකෙටත් නායකත්වයේ සපයන්නේ. ඒ දිව්‍ය ලෝක දෙක පාලනය කරන්නේ සක්දෙවිඳුගේ යටතේ. සාමාන්‍යයෙන් දෙවියන්ගේ නායකයලා හඳුන්වන්නේ සක්දෙවිඳු. ඒ වගේම අසුර පිරිස් කියලා කියන්නේ දෙවියන්ට වඩා පහළින් ඉන්න කොට්ටාසයක්. දෙවියන්ට පමණක් නෙවෙයි, මනුස්සයින්ටත් වඩා පහළින් ඉන්නේ. අපිටත් වඩා පහළින් ඉන්න පහළ ලෝකයක තමයි අසුරයන් ජීවත් වෙන්නේ. දැන් අපගේ භාගතුන් වහන්සේ අපට දේශනා කළා මේ ලෝකයේ තියනවා කිව්වා සුගති දුගති කියලා දෙකක්. එතකොට සුගතිය කියලා කියන්නේ දැන් දිව්‍ය ලෝකේ ගත්තාම සුගතියක්. බ්‍රහ්ම ලෝකයේ කියන්නේ සුගතියක්. අපි ජීවත් වෙන මනුස්ස ලෝකයේ කියන්නේ සුගතියක්. එතකොට පින්වත්නි, අපගේ භාගතුන් වහන්සේ දේශනා කළා සුගතිය කියන හේතුව තමයි ඒ ලෝකවල කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් එක්ක තමයි ඒ කෙනා උපදින්නේ. එතකොට සුගති ලෝකේ ඉපදුණු කෙනාට තමයි අවස්ථාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. බලන්න, එහෙනම් මනුස්ස ලෝකයේ සුගතියක් නම් මනුස්ස ලෝකේ ඉපදුණු කෙනාට අවස්ථාව තියෙනවා ධර්ම අවබෝධ කරගන්න. නමුත් පින්වත්නි, දුගති ලෝකවල ඒ අවස්ථාව නැහැ. එතකොට මනුස්ස ලෝකයට වඩා පහළ ලෝක, දැන් මනුස්ස ලෝකයේ තමයි අවසාන සුගතිය. ඊට වඩා තියෙන සියලුම පහළ ලෝක කිසිම ලෝකයක ඉපදෙන කෙනෙකුට, ඉපදෙන සත්වයකට ධර්ම අවබෝධ කිරීමේ හැකියාවක් පිහිටන්නේ. දැන් මනුස්ස ලෝකෙට පහළින් තියෙනවා නාග ලෝකේ. ඒ වගේම පහළින් කියලා කියන්නේ මනුස්සයින්ට වඩා අඩුපින් ඇති අය තමයි ඒ ලෝකවල උපදින්නේ. එතකොට නාග ලෝකයේ මනුස්ස ලෝකෙට පහළින් තියෙන්නේ. ඊළඟ പ്രേත ලෝකේ, සීලූම තිරිසන් ලෝකේ, ඒ වගේම නිරය. පින්වත්නි, මේ අසුර ලෝකයේ තියෙන්නේත් මනුස්ස ලෝකෙට පහළින්. එතකොට අසුර ලෝකයේ ඉන්න අසුරයින්ටත් ධර්මාබෝධ කිරීමේ හැකියාවක් පිහිටන්නේ. එතකොට ඒ නාග ලෝකයේ වේවා, പ്രേත ලෝකයේ වේවා, තිරිසන් ලෝකයේ වේවා, අසුර ලෝකයේ වේවා, මේ කිසිම ලෝකෙක ඉපදුණු කෙනෙකුට කවදාවත් බුදු කෙනෙකුගේ ධර්මයක් පුරුදු පුහුණු කරගෙන තමන්ගේ හිත දියුණු කරගෙන ධර්මාබෝධ කිරීමේ හැකියාවක් පිහිටන්නේ. ඒක සිද්ධ වෙන්නේ කර්ම අනුරූපව. බලන්න. එතකොට ඒ දොලෝකවල, ඒ කියන්නේ දුගති ලෝකවල ඉපදුණු කෙනාගේ කර්මානුරූප ස්වභාවයකින් ධර්මාබෝධ කිරීමේ හැකියාව වැහිලා තියෙන්නේ. අවාසනාවන්ත තත්වයක් ඒක. නමුත්
මනුස්ස ලෝකේ මිනිසුන්ටත් වඩා සැප විඳින සත්වයෝ ඉන්නවා නාග ලෝකේ. ඊටත් වඩා සැප විඳින සත්වයෝ සමහර අවස්ථාවල പ്രേත ලෝකවලත් ඉන්නවා. සමහර പ്രേතයින්ට විමාන තියෙනවා. ඒ වගේම තමයි අසුර ලෝකවලත් මිනිස්සෙයින්ට වඩා සැප විඳින සත්වයන් තියෙනවා, ජීවිත තියෙනවා. නමුත් කොයිතරම් සැප ලැබුණත් ඒ උපදින සත්වයාගේ හිත දියුණු කරන්න බෑ. එක අවස්ථාවක අසිරිමත් සිදුවීමක් සිද්ධ වුණා. අපගේ භාගතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වුණා නාග ලෝකේ නාගයෙක්. මේ නාගයා පැවිදි වුණේ මනුස්ස වෙස් අරගෙන. මනුස්ස වෙස් අරගෙන හොරෙන් මේ ශාසනය පැවිදි වුණා. පින්වත්නි, නාගයන්ගේ ලක්ෂණයක් තමයි ඒ නාගයන් කොයි වේශයක් ගත්තත් ඒ නාගයන් ආහාර ගන්න වෙලාවටත් ඒ වගේම වර්ගයා බෝ කරන වෙලාවටත් ඒ නාගයා ප්‍රකෘති ස්වභාවයට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයට සාමාන්‍ය ශරීරයක් ඇතුව තමයි ආහාර ගන්නෙ. වර්ගයා බෝ කරන්නේ. එතකොට ඒ භික්ෂුන් වහන්සේ ඒ පැවිදි වෙච්ච නාගයා පිණ්ඩපාති කරගෙන ඇවිල්ලා ඒ ආහාර ගන්න කුටියට වෙලා. ඇයි එලිමහනේ ආහාර ගන්න බෑ. ආහාර ගන්නකොට නාග වේශය ගන්න වෙනවා. ඒක නාගින්ගේ ස්වභාවයක් කියනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාති කරගෙන ඇවිල්ලා කුටියට ගිහිල්ලා දොරවල් වහගෙන ජනෙල් වහගෙන අර නාග වේශයෙන් තමයි දානි ගන්නෙ. දවසක් භික්ෂුන් වහන්සේ නමක් වෙනත් භික්ෂුන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ කුටියට ආවා. අන්නේ වෙලාවේ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාති කරගෙන ඇවිල්ලා හිටියේ. දැන් දානි ගන්නවින් තමයි හිටියේ. නාග වේශයෙන් දානි ගන්නවා. භික්ෂුන් වහන්සේ ඇවිල්ලා කුටිය දොර අරිනකොටම කුටිය පුරාම නාගදරණයක්. විශාල නාගයෙක් කුටියේ ඉන්නවා. ඉතින් කෑ ගහගෙන එළියට ආවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ කවුද මේ කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේට ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට එන්න කිව්වා. ඇහුවා භික්ෂුව, ඔබ නාගලෝකේ නාගයෙක්. ඔබට බෑ කිව්වා මේ ශාසනයේ පැවිදි වෙලා ශ්‍රමණයෙක් වශයෙන් ඉඳලා හිත දියුණු කරගෙන ධර්ම අවබෝධ කරගන්න. ඒ නිසා ඔබට මේ පැවිද්ද ගැලපෙන්නේ නැහැ කිව්වා. ඒ පැවිදි වෙච්ච නාගයා ආපහු නාග ලෝකයටම යවලා භාගතුන් වහන්සේ වදාලා සීල ආරක්ෂා කරගෙන පින්ඩැස් කරගෙන මනුස්ස ලෝකේ ඇවිල්ලා මිනිස්සෙක් විදිහට මේ ශාසනය පැවිදි වෙන්න කියලා. ඉතින් ඒ විදිහට අපගේ භාගතුන් වහන්සේ පවා ඒ නාගයන්ගේ පැවිද්ද වැළැක්වුවා. ඉතින් ඒ විදිහට මේ දුගති ලෝකවල උපදින කෙනෙකුට ධර්ම අවබෝධ කිරීමේ හැකියාව පිහිටන්නේ නැහැ පින්වත්නි. ඉතින් අද මේ සූත්‍රයේ ප්‍රධාන කෙනා බවට පත් වෙන්නේ පහාරා දසුරයා. පහාරා දසුරයා කියලා කියන්නේ දුගති ලෝකයේ උපදිනු කෙනෙක්. එතකොට අසුරයන්ගේ නායකයා තමයි වේපචිත්ති. දැන් දෙවියන්ගේ නායකයා තමයි සක්දෙවිඳු. අසුරයන්ගේ නායකයා තමයි වේපචිත්ති. සමහරව බහලා ඇති. වේපචිත්ති වගේම පහාරාදත් මේ සූත්‍රයේ සඳහන් වෙන පහාරාද අසුරයත් වේපචිත්ති අසුරයා වගේම සමසේ අසුර පිරිස් පාලනය කරන කෙනෙක්. එතකොට දෙන්නෙක් ඉන්නවා. පහාරාද කියලා කියන්නේ බල සම්පන්න අසුරයෙක්. විශාල අසුර පිරිසක් පාලනය කරන අසුරයින්ට නායකයෙක් වෙච්ච පුද්ගලයෙක්. ඉතින් දවසක් මේ පහාරාද අසුරයා අපගේ භාගතුන් වහන්සේ ළඟට ආවා කියනවා. ආන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ වේරංජාවේ, දඹදිව වේරංජාවේ නලේරු කියන කොහොඹරුක් සෙවණේ. ඒ වෙලාවේ පහාරාද අසුරේන්ද්‍රයා භාගතුන් වහන්සේ ළඟට ආවා කියනවා. ඇවිල්ලා භාගතුන් වහන්සේට සකසා වන්දනා කළා. වන්දනා කරලා එකත් පස්ව හිටගත්තා. මෙහෙම හිටගත්ත පහාරාද අසුරේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ මෙහෙම ඇහුවා. පහාරාදීනි, මේ අසුරයෝ මහා සමුද්‍රයට හරි කැමති නේද? මහා මුහුදට මේ අසුරයෝ හරි කැමති නේද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි, ඔව් මේ අසුරයෝ මහා සමුද්‍රයට බොහෝ සෙයින් ඇලුම් කරනවා කිව්වා, කැමතියි කිව්වා. අපගේ භාගතුන් වහන්සේ ඇහුවා, පහාරාදීනි, මේ මහා සමුද්‍රයේ තියෙන මොන දේවල් දැකලාද? කුමන වූ කාරණා දැකලාද අසුරයෝ මෙච්චර මහා සාගරයට කැමති? එහෙනම් බලන්න, මේ අසුර පිරිස් එහෙනම් වාසය කරන්නේ මහා සයුර ඇසුරු කරගෙන.
අපි අහලා තියෙනවා නාග ලෝකයේ නාගයිනුත් මහා සාගර ඇසුරු කරගෙන වාසය කරනවා කියනවා. සාගරය ඇසුරු කරගෙන ඉන්න නාගයෝ කොට්ටාසයක් ඉන්නවා කියනවා. ඒ වගේම මහ පොළොව ඇසුරු කරගෙන ඉන්න නාග කොට්ටාසයකුත් ඉන්නවා කියනවා. දැන් මේ පිංගුතුන්ට මතක ඇති. අපගේ භාගතුන් වහන්සේ අපගේ ලංකාවට වැඩම කරන මොහොතක ඒ වැඩම කරන්න හේතු වෙච්ච කාරණාවක් තමයි මුහුදු වාසී නාගයොත් පොළොව වාසී නාගයොත් අතර යුද්ධයක් හටගන්න තිබුණා. ඉතින් ඒ යුද්ධේ සංසිඳවන්න තමයි අපගේ භාගතුන් වහන්සේ වැඩම කළේ. අන්න ඒ වගේ මහා සයුර ඇසුරු කරගෙනත් නාගයෝ වාසය කරනවා. ඉතින් ඒ වගේ කියනවා මේ අසුර පිරිස් මහා සාගරය ඇසුරු කරගෙන මහා සාගරයට ආසා කරගෙන ඇලුම් කරමින් වාසය කරනවා කියනවා. අපගේ භාගතුන් වහන්සේ අහන වෙලාවේ පහරාද ඔබලා මොන දේවල් දැකලාද මේ මහා සාගරයට ආසා කරන්නේ? පින්වත්නි මේ දේශනාවේදී ඒ පහරාද අසුරයා මහා සයුරේ තියෙන ලක්ෂණ 8ක් අපගේ භාගතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේ ලක්ෂණ නිසා තමයි කියනවා ඒ අසුරිය මහා සාගරයට කැමති. එතකොට පින්වත්නි මේ දේශනාවේ සඳහන් වෙන ආකාරයට ඒ ලක්ෂණ 8 ඇසුරු කරගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ තියෙන අසිරිමත් කාරණා 8ක් දේශනා කරනවා. ඉතින් ඒ කාරණාට හරි රසවත්. බොහෝම ආශ්චර්යයි. අපේ හිතට හරි සතුටක් උපද්දනවා. හිත බොහෝ සෙයින් පහදිනවා. අනේ මේ ගෞතම බුද්ධ ශාසනය මේ තරම් අසිරිමත් නේද කියලා අපට හිතෙනවා. ඒ තරම් බොහෝම රසවත් දේශනාවක් තමයි ආශ්චර්යමත් දේශනාවක් තමයි මේ පහරාද සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඔබ දිගටම අවසානයේ දක්වා මේ කාරණා අහන්න ඔබට වාසනාව ලැබුණොත් ඔබට පුළුවන් අනේ අපි කොයිතරම් වාසනාවන්තද කියලා තේරුම් ගන්න. මේ බුද්ධ ශාසනය කොයිතරම් අසිරිමත්ද? මේ ධර්ම දේශනාව කොයිතරම් සුන්දරද කියලා. කියන අපගේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රය කොයිතරම් රසවත්ද කියලා ඔබට වටහා ගන්න පුළුවන් වෙයි. ආන්ගේ වෙලාවේ පහරාද අසුරයා පළවෙනි කාරණාව දේශනා කරනවා. ස්වාමීනි මේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි කියනවා. අනුපිළිවෙලින් යටට නැමුනේ වෙයි. අනුපිළිවෙලින් ඉදිරියට බර වූ වෙයි. පටන්ගත් තැනම ප්‍රපාතේ නොවේ. ස්වාමීනි මේ මහා සමුද්‍රය පටන්ගත් තැනම ප්‍රපාතයක් නෑ කියනවා. පිළිවෙලින් අනුපිළිවෙලින් තමයි කියනවා ගැඹුරු දක්වා යන්නේ. දැන් මේ පිංගුතුන් දන්නවා මහා සාගරයට යනකොට මහා සාගරයේ පටන් ගන්න තැනම ගැඹුර නෑ. ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. සමහර වෙලාවට යම් දුරක් අපට ඇවිදගෙන යන්න පවා පුළුවන් සයුරේ. එතකොට මහා සාගරය මේ අනුපිළිවෙලින් ගැඹුර දක්වා යන නිසා අසුරයෝ මහා සාගරයට හරිය කැමතියි කියනවා. මේ කාරණාව නිසා අසුර පිරිස් මහා සාගරයට කැමතියි කියනවා. ඔන්න පළවෙනි කාරණාව. ඊළඟ අසුරයා කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රය වෙරළ සීමා කරගෙන පවතින්නේ කියනවා. වෙරළ ඉක්මවා යන්නේ කියනවා. දැන් බලන්න මහා සාගරය වෙරළ සීමා කරගෙනයි තියෙන්නේ. වෙරළ ඉක්මවා මහා සාගරය යන්නේ නැහැ. ඒතර වෙරළ සීමා කරගෙන තමයි මහා සාගරය පවතින්නේ. මේ විදිහට වෙරළ සීමා කරගෙන මහා සාගරයේ පවතින නිසා අසුරයෝ මහා සාගරයට හරි කැමතියි කියනවා. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව කියනවා ස්වාමීනි මේ මහා සමුද්‍රයේ තියෙනවා කියන ආශ්චර්යමත් කාරණාවක්. ඒ තමයි කියනවා මහා සමුද්‍රයේ කවදාවත් මලකුණු සමග වාසය කරන්නේ නැහැ කියනවා. මහා සාගරයේ යම් මලකුණක් තියෙනවද වහා ඒ මලකුණ රැලි නංවල රළ පහරින් ගොඩබිමට පමුණුවනවා. ගොඩබිම දක්වා ගසාගෙන එනවා. දැන් ඔබ දැකලා ඇති මැරිච්ච මාළු, විශාල තලමස්සු, විශාල ශරීර තියෙන මසුන් සාගරයේ මැරුණාම මිය පරලොව ගියාම ඒ මලකුණු ඔක්කොම වෙරළට ගොඩ ගහනවා. මහා සාගරයේ පවතින්නේ. දැන් ওই සුනාමි ආපු කාලේ කොයිතරම් මිනිස්සු මැරුණාද? ඒ මිනිස්සු මැරිලා මිනිස්සුන්ගේ සිරුරු සියල්ලම් පාහේ වෙරළට ගොඩ ගැසුවා. අන්න ඒ වගේ කියනවා මහා සාගරය මලකුණු සමග වාසය කරන්නේ නැහැ කියනවා. ස්වාමීනි මේ මහා සමුද්‍රයේ යම් මලකුණක් ඇද්ද? එය වහාම රළ පහරින් ගොඩට ගසයි. ගොඩබිමට නංවයි ස්වාමීනි මේ නිසා අසුරයෝ මහා සාගරයට හරි කැමතියි කිව්වා. ඒ තුන්වෙනි කාරණාව පින්වත්නි.
ඊළඟ හතරවෙනි කාරණාව කියනවා තවද ස්වාමීනි මේ මහා ගංගා තියෙනවා. මොනවද? ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී කියලා විශාල ගංගා තියෙනවා. මේ ගංගාවල ජලය මහා සමුද්‍රයට පැමිණෙනවා කියනවා. එතකොට මේ ඉන්දියාවේ තියෙන ගංගා පහක් ගැනයි මේ කියන්නේ. ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී. මේ ගංගාවල ජලය මහා සාගරයට ආවහම ඒ ගංගාවල තිබුණු ජලය කලින් මේ ජලය ගංගා නම් ගඟේ ජලය. මේ ජලය යමුනා ගඟේ ජලය. මේ ජලය අචිරවතී ගඟේ ජලය. නමුත් ඒ ජලය මහා සයුරට ආවට පස්සේ පැරණි නම්ගොත් අත්හරිනවා. ඒ සියලුම ජලස්කන්ධය මහා සාගරය කියන ගණයට අයිති වෙනවා කියනවා. ස්වාමීනි මේ කාරණාව නිසා ඒ ගංගාවල ජලය මහා සාගරයට ඇවිල්ලා ඒ සියලුම ජලස්කන්ධය මහා සාගරය කියන ගණයට අයිති වෙන නිසා මේ අසුරයෝ මහා සාගරයට හරිය කැමතියි කියනවා. ඒ හතරවෙනි කාරණාව. ඊළඟ කියනවා පස්වෙනි කාරණාව වශයෙන් තවද ස්වාමීනි මේ ලෝකයේ යම් බඳු කුඩා මහත් ගංගාවෝ තියෙනවා. ලෝකේ පුරාම තියෙන කුඩා මහත් විශාල ගංගාවල ජලය ඇවිල්ලා මහා සාගරයට එකතු වෙනවා. ඒ වගේම ස්වාමීනි අහසින් වැසි ධාරාව වැටෙනකොට ඒ මහා වැස්ස නිසාත් මහා සාගරයට ජලය එකතු වෙනවා කියනවා. නමුත් ස්වාමීනි කොයිතරම් ගංගාවල ජලය මහා සාගරයට ආවත් වැස්ස මගින් කොයිතරම් ජලය මහා සාගරයට එකතු වුණත් කවදාවත් මහා සාගරේ පිරෙන්නෙත් නෑ කියනවා. අඩු වෙන්නෙත් නෑ කියනවා. මහා සාගරේ පිරී ඉතිරී යාමක් හරි අඩුවීමක් හරි දකින්නට නෑ කියනවා. දැන් බලන්න පින්වත් ඔබ කල්පනා කරලා කොයිතරම්නම් ගංගා වලින් ජලය මහා සයුරට එකතු වෙනවද? එතකොට වැස්සෙනුත් එකතු වෙනවා, ගංගා වලින් එකතු වෙනවා. දැන් මේ ලෝකයේ යම් ගංගාවක් තියෙනවද? ඒ සියලුම ගංගාවල ජලය එකතු වෙන්නේ මහා සයුරට. දැන් ඔබ අහලා ඇති ඇමර්සන් ගංගාව. ඒ ගංගාවේ ගම් මෝය කියන්නේ ගංගාව සයුරට එකතු වෙන තැන, මහා මුහුදට එකතු වෙන තැන ඒ ගම් මෝය කිලෝමීටර් ගාණක් පළලයි කියනවා. විශාල ජලස්කන්ධයක් විනාඩියකට මහා සයුරට එකතු වෙනවා. නමුත් ඒ කිසියම් ගංගාවකින් එකතු වෙන ජලය නිසා මහා සාගරේ කවදාවත් පිරෙන්නේ නැහැ. අඩු වෙන්නෙත් නැහැ කියනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ නිසා අසුරයෝ මහා සාගරයට හරි කැමතියි කිව්වා. ඒ පස්වෙනි කාරණාව. ඊළඟ හයවෙනි කාරණාව කියනවා ස්වාමීනි මේ මහා සමුද්‍රය කොතනින් ජලය ගත්තත් කුමන හෝ තැනකින් ජලය ගත්තත් ඒ සියලුම ජලය එකම රසයකින් යුක්තයි කියනවා. ඒ තමයි ලවණ රසය. මහා සාගරයේ කොයි පැත්තෙන් ගත්තත් ඒ ජලය ලුණු රසයෙන් යුක්තයි. ස්වාමීනි මේ කාරණාව නිසා අසුරයෝ මහා සාගරයට කැමතියි කිව්වා. ඊළඟ පින්වත්නි හත්වෙනි කාරණාව දේශනා කියන අසුරයා ස්වාමීනි මේ මහා සමුද්‍රයේ බොහෝ වස්තුව තියෙනවා කියනවා. බොහෝ රුවන් තියෙනවා කියනවා. බොහෝ වස්තුව තමයි කියනවා මේ මහා සාගරයේ තියෙනවා මුතු මැණික්. ඒ වගේම වෛරෝඩි මාණික්‍ය, හග්ගෙඩි, සිලා, පබලු, රිදී, රත්තරන්, ඒ වගේම පද්මරාග, මසාර ගල් කියන මහානීය වස්තු රන් රිදී මුතු මැණික් මේ මහා සාගරයේ තියෙනවා කියනවා. ස්වාමීනි මේ මහා සාගරයේ බොහෝ වස්තුව තියෙන නිසා මේ අසුර පිරිස් මහා සාගරයට හරි කැමතියි කියනවා. දැන් බලන්න පින්වත්නි මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ ගොඩබිමට වඩා ජලය. ජලය තමයි වැඩිපුරම තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ලෝකයේ 3න් 2ක් තරම් තියෙන්නේ ජලය. එතකොට ගොඩබිම තියෙන වස්තුවට වඩා ගොඩබිම තියෙන රන් රිදී මුතු මැණික් වලට වඩා විශාල වස්තු සම්භාරයක් මහා සාගරය තුල පවතිනවා. එතකොට මේ මහා සාගරයේ විශාල වස්තු සම්භාරයක් පවතිනවා. එතකොට මේ අසුරයා කියනවා පහරද අසුරයා කියනවා ස්වාමීනි මේ මහා සාගරයේ වස්තුව තියෙන නිසා මේ අසුර පිරිස් මහා සාගරයට කැමතියි කියලා. ඊළඟ අවසාන කාරණාව කියන 8 වෙනි කාරණාව. ස්වාමීනි තවද මේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට වාසස්ථානයක් වෙනවා කියනවා. නිවහනක් වෙනවා කියනවා. ස්වාමීනි මේ විශාල ශරීර තියෙන සත්වයෝ ඉන්නවා කියනවා. ඒ තමයි තිමි, තිමිංගල, තිමිර පිංගල මේ ආදී විශාල ශරීර තියෙන සත්වයෝ මහා සාගරේ වාසය කරනවා කියනවා.
පින්වත්නි මේ තිමි තිමිංගල තිමිර පිංගල කියන සත්වය ගැන දේශනාවට සඳහන් වෙනවා මේ මාළු වගේ තලුමස්සු වගේ විශාල ශරීර තියෙන සත්වයින් කොට්ටාසයක්. ඒ සත්වයන්ගේ නම් තමයි තිමි තිමිංගල තිමිර පිංගල කියලා කියන්නේ. එතකොට මේ සත්තුන්ට මේ මාළුන්ට කිලෝමීටර ගණන් විශාල ශරීර තියෙනවා කියනවා. නමුත් මේ සත්වයින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැහැ. එතකොට මේ යොදුන් ගණන් කිලෝමීටර ගණන් විශාල ශරීර තියෙන සත්තු මහා සාගරයේ වාසය කරනවා කියනවා. ඒ වගේම ස්වාමීනි විශාල ශරීර තියෙන අසුරයෝ මහා සාගරයේ වාසය කරනවා. විශාල ශරීර තියෙන නාගයෝ ගාන්ධර්වයෝ මහා සාගරයේ වාසය කරනවා කියනවා. මහා සමුද්‍රයේ යොදුන් 100 ගණන් ඇති ආත්ම භාවයෝද යොදුන් 200 ගණන් ඇති ආත්ම භාවයෝද යොදුන් 300 ගණන් ඇති ආත්ම භාවයෝද යොදුන් 400 ගණන් ඇති ආත්ම භාවයෝද යොදුන් 500 ගණන් ඇති ආත්ම භාවයෝද ස්වාමීනි මේ මහා සාගරයේ වාසය කරනවා කියනවා. දැන් බලන්න පින්වත්නි යොදුන් 500 ගණන් ඇති ශරීර තියෙන සත්තු අසුර පිරිස් නාග පිරිස් මහා සාගරයේ වාසය කරනවා. නමුත් මේ කිසිම කෙනෙක් සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ නැහැ. ස්වාමීනි මේ විශාල ශරීර තියෙන සත්වයින්ට මහා සාගරේ නිවහනක් වෙන නිසා වාසස්ථානයක් වෙන නිසා මේ අසුර පිරිස් මහා සාගරයට හරිය කැමතියි කිව්වා. දැන් මේ තමයි පින්වත්නි ඒ අසුර පිරිස් මහා සාගරයට ආසා කරන කාරණා 8. අන්න ඒ වෙලාවේ අපගේ භාගතුන් වහන්සේ ළඟ මේ කාරණා 8 කිව්වට පස්සේ ඒ පහර දසුරේ අහනවා ස්වාමීනි මේ ධර්ම විනයේ මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා බොහෝ කැමැත්තෙන් නේද වාසය කරන්නේ. දැන් අසුරයා ඊළඟට අහනවා අසුරයාගෙන් භාගතුන් වහන්සේ ඇහුවා අසුරේනි මේ අසුර පිරිස් මහා සාගරයට හරිය කැමති නේද කියලා. ඒවට හේතුත් ඇහුවා. ඊළඟට මේ අසුරය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාගතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාත් මේ බුද්ධ ශාසනයට හරිය කැමති නේද? මේ ධර්ම විනයට හරිය කැමති නේද? කිව්වා පහරාදීනි භික්ෂූහු මේ ධර්ම විනයේ සිත් තලවාගෙන වාසය කරන්න කිව්වා. මේ පැවිදින භික්ෂුන් වහන්සේලා හරිය කැමතියි කිව්වා මේ බුද්ධ ශාසනයට. ඊට පස්සේ අහනවා ස්වාමීනි මේ ධර්ම විනයේ තියෙන මොන වගේ ආශ්චර්යමත් අద్භූත කාරණා දැකලාද මේ තරම් මේ භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට කැමති? මොන මොන දේවල් දැකලාද කියලා ඇහුවා මේ භික්ෂුන් වහන්සේලා මේ තරම් මේ බුද්ධ ශාසනයට ආසා කරන්නේ. ආන්ගේ වෙලාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි මේ අසිරිමත් කාරණා ගෙනහැර දක්වනවා. කියනවා පහරාදීනි යම්සේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයිද. දැන් රසුරයා කිව්වා මහා සාගරය ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ. මේ නිසා මහා සාගරයට හරිය කැමතියි කිව්වා. අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා පහරාදීනි මේ මහා සමුද්‍රය ටිකෙන් ටික අනුපිළිවෙලින් ගැඹුරු දක්වා යනවා වගේ තමයි කිව්වා. මේ බුද්ධ ශාසනයේ කෙනෙක් පැවිදි වුණාම ශ්‍රාවකත්වයේ ලබා ගත්තාම මේ ධර්ම විනයේ අනුපිළිවෙලින් තමයි කිව්වා හික්මෙන්න තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ පටන් ගත් තැනම අමාරු නෑ කිව්වා. හරියට පඩිපෙලක් නගිනවා වගේ. පඩිපෙලක් නගිනකොට දුර තියෙන පඩියකට කකුල තියලා නගින්න බෑ. තමන් ළඟ තියෙන පඩිය ඉඳලා පටන් ගන්න ඕනේ. අන් ඒ වගේ කිව්වා. මේ බුද්ධ ශාසනයේ පටන් ගත් තැනම අමාරු නෑ කිව්වා. ටිකෙන් ටික තමයි කිව්වා මේ බුද්ධ ශාසනයේ තමන් තුර ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ. මේ ධර්ම විනය හික්මෙන්න තියෙන්නේ අනුපිළිවෙලින් කිව්වා. පහරාද භික්ෂුන් වහන්සේලා මේ කාරණාව නිසා මේ බුද්ධ ශාසනයට මහත්සේ කැමතියි කිව්වා. දැන් බලන්න පින්වත්නි කෙනෙක් මේ ධර්මයට එනකොට මේ ධර්මයේ පුරුදු පුහුණු කරන්න උත්සාහ කරනකොට ඒ කෙනාට පටන් ගන්න තැනම අමාරු නෑ. මොකද තමන් පුංචි තැනින් තමයි පටන් ගන්න තියෙන්නේ. සීල්පද ආරක්ෂා කරන්න යොමු වෙලා තමන්ගේ ජීවිතේ ගුණධර්ම පුරුදු කරගන්න යොමු වෙලා ඉවසීම පුරුදු කරගෙන කෙලෙහි ගුණ පුරුදු කරගෙන ඒ වගේ මෛත්‍රී ආදී ගුණධර්ම පුරුදු කරගෙන ටිකෙන් ටික තමයි තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ පුරුදු කරගන්න තියෙන්නේ. එහෙනම් පින්වත්නි අපට මේකෙන්
භාගතුන් වහන්සේගේ අවවාදයක් වශයෙන් ගන්න පුළුවන්. අපි මේ ජීවිතයේ ධර්මයේ පුහුණු කරගන්න උත්සාහ කරනකොට අපි තේරුම් ගන්න ඕනේ අපගේ භාගතුන් වහන්සේ දේශනා කළ ආකාරයට දැන් මේ සූත්‍රය දේශනා කරනවා ධර්මයේ පටන්ගත් තැනම අමාරු නෑ. අනුපිළිවෙලින් පුරුදු කරගන්න තියෙන්නේ. ඒ නිසා අපටත් පුළුවන් මේ ජීවිතේ ටිකෙන් ටික හරි ධර්මයේ පුරුදු කරගන්න. කොහොමද මේ ධර්මයේ පුරුදු කරගන්නේ? අපට පුළුවන් ටිකෙන් ටික සිල්පද ආරක්ෂා කරගන්න යොමු වෙන්න. ඒක තමන් මේ ජීවිතේ තමන් තුළ ඇති කරගන්න ප්‍රතිපත්තියක් වශයෙන් තමන්ට අදිෂ්ඨානයක් වශයෙන් පුළුවන් සීලය පුරුදු පුහුණු කරගන්න. එතකොට පටන් ගන්න වෙලාවෙම තමන්ට බැරි වෙන්න පුළුවන් සිල්පද පහම ආරක්ෂා කරගන්න. නමුත් සිල්පද එකක් දෙකක් කැඩිලා හරි තමන්ට පුළුවන් ටිකෙන් ටික කාලයක් යනකොට සිල්පද පහම සුවසේ තමන්ට ආරක්ෂා කරගන්න. පිංගුත් අපගේ භාගතුන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. වාසි ජටෝපම කියන සූත්‍රයේ. ඒ දේශනාවේ සඳහන් වෙන්නේ වෑමිට උපමා කරගෙන දේශනා කරපු දේශනාව. වෑය කියලා කියන්නේ පොරව වගේ ලී රහින්න උපකාර කරගන්න උපකරණයක්. එතකොට ඒ වෑය කෙනෙක් පාවිච්චි කරනකොට ඒ වෑයේ මිට ලී මිට අල්ලගෙන කාලයක් පාවිච්චි කරනකොට ඒ කෙනාට තේරෙනවා කියනවා දැන් නම් මේ මිට ටිකක් ගෙවිලා ගිහිල්ලා කියලා. නමුත් අද පාවිච්චි කරලා හෙට වෙනකොට තේරෙන්නේ නැහැ කිව්වා ඒ මිට දැන් මෙච්චරක් ගෙවුණා කියලා. නමුත් කාලයක් ගත වුණාම අවුරුදු ගාණක් ගත වුණාම තේරෙනවා දැන් නම් වැය මිට පොඩ්ඩක් ගෙවිලා. අන්න ඒ වගේ කිව්වා කෙනෙක් ධර්මයේ පුරුදු පුහුණු කරගන්නකොට ඒ කෙනාට අද මෙච්චරක් පුරුදු වුණා. මේ දවස් ටිකේ මට මෙච්චරක් ධර්මයේ ප්‍රගුණ වුණා. දැන් මෙච්චරක් මං හිත දියුණු වුණා. එහෙම තේරෙන්නේ නැහැ කිව්වා. ඒ කෙනාට කාලයක් යනකොට තේරෙනවා කිව්වා දැන් නම් මගේ හිතේ තුල මගේ ජීවිතය තුල ධර්මයේ පුරුදු වෙලා. දැන් නම් ටිකෙන් ටික මගේ හිත ධර්මයට යොමු වෙලා. කාලයක් යනකොට අර වෑමිට කාලයක් යනකොට ගෙවිලා කියලා තේරෙනවා වගේ තමන් කාලයක් ධර්මයත් එක්ක ඉන්නකොට ධර්මයේ පුරුදු පුහුණු කරගන්නකොට තමන්ට තේරෙනවා කිව්වා දැන් තමන්ට කාලයක් ගිහිල්ලා ටිකක් හෝ මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ පුරුදු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කාරණාව තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යමත් අద్භූත වූ කාරණාව. මොකද්ද? ටිකෙන් ටික තමයි අනුපිළිවෙලින් තමයි මේ ධර්මය පුරුදු පුහුණු කරගන්නේ. අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම විනයෙහි අනුපිළිවෙලින් හික්මීමක් තියෙනවා කියනවා. අනුපිළිවෙලින් ක්‍රියාවක් තියෙනවා කියනවා. අනුපිළිවෙලින් ප්‍රතිපදාවක් තියෙනවා කියනවා. පටන්ගත් තැනම අරහත්වේ සාක්ෂාත් නොවේ. පහරාදීනි මේ ධර්ම විනයේ ඇති පළමු ආශ්චර්ය අద్භූත වූ කරුණයි. මෙය දැක භික්ෂූහු මේ ධර්ම විනයේ සිත් හලවාගෙන වාසය කරනවා. පහරාදීනි ඊළඟ දෙවෙනි කාරණාව දේශනා කරනවා. පහරාදීනි යම්සේ මහා සමුද්‍රය වෙරළ සීමා කරගෙන තියෙනවද? දැන් යසුරයා කිව්වා මේ මහා සාගරයේ තියෙන්නේ වෙරළ සීමා කරගෙන. වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේ කිව්වා මාගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ තියෙනවා කිව්ව සීමාවක්. ඒ තමයි සීලය. මාගේ ශ්‍රාවකයෝ මේ සීලය සීමා කරගෙන තමයි මේ බුද්ධ ශාසනයේ වාසය කරන්නේ. දැන් අර මහා සමුද්‍රය වෙරළ සීමා කරගෙන තියෙනකොට වෙරළ ඉක්මවා මහා සාගරයේ ජලය ගියොත් එහෙම ඒ ජලය මහා සාගරය කියන ගණයට ඇතුළු වෙන්නේ නැහැ. මහා සාගරයේ තුල තියෙන ජලය තමයි මහා සයුර කියලා කියන්න පුළුවන්. ඒ වගේ කිව්වා මේ බුද්ධ ශාසනයේ සීමාව තමයි කිව්වා සීලය. එතකොට මේ ශාසනයේ පැවිදින භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයෝ සීලය සීමා කරගෙන මේ බුද්ධ ශාසනයේ වාසය කරනවා. සීල ඉක්මවා යන්නේ නැහැ කිව්වා. පහරාද යම් හේකින් මා විසින් ශ්‍රාවකයන් හට ශික්ෂාපදයක් පනවන ලද්දේද මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගියත් ඒ ඉක්මවා නොයයි. පහරාදීනි මෙය ධර්ම විනයෙහි තියෙන දෙවෙනි ආශ්චර්යමත් කාරණාවයි කිව්වා. මේක දැකලත් භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට හරි කැමතියි කිව්වා. දැන් බලන්න පින්වත්නි කොයිතරම් ලස්සනද මේ කාරණාව. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ සීලයකින් සීමා වෙලා. එතකොට කෙනෙක් සීලය ඉක්මවා යනවා නම් සිල්පද කඩා ගන්නවා නම් එයා මේ බුද්ධ ශාසනය අයිති නෑ එහෙනම්. අර මහා සාගරයේ ජලය
සාගරයේ වෙරළ ඉක්මවා ගියොත් එහෙම ඒ ජලය මහා සාගරයට අයිති නෑ වගේ. බුද්ධ ශාසනයේ සීල ඉක්මවා ගියපු කෙනා බුද්ධ ශාසනයට අයිති වෙන්නේ නෑ එහෙනම්. ඉතින් බලන්න භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතයේ ගියත් ඒ ඉක්මවා සීලය ඉක්මවා යන්නේ නෑ කියනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට හරිය කැමතියි කිව්වා. ඊළඟ අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි තුන්වෙනි කාරණාව තුන්වෙනි ආශ්චර්යමත් කාරණාව පහරාදීනි මහා සමුද්‍රය මලකුණු සමග වාසය කරන්නේ නැහැ කියලා ඔබ කිව්වා. එතකොට මේ මහා සමුද්‍රයේ යම් මලකුණක් තියෙනවද වහා ඒ මලකුණ රළ පහරින් ගොඩ ගසනවා. මේ වගේ කිව්වා. මේ බුද්ධ ශාසනයේ අපිරිසිදු කාය කර්ම ඇති, පවිතු ධර්ම ඇති, අපිරිසිදු කටයුතු ඇති, සැඟවී කරන කටයුතු ඇති ආශ්‍රමණයෙකු ඉන්නවද? දුසිල්වත් පුද්ගලයෙක් ඉන්නවද? දුසිල්වත් භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවද? ඒ ආශ්‍රමණය ඒ දුසිල්වත් භික්ෂුන් වහන්සේ බුද්ධ ශාසනයට අයිති නෑ කිව්වා. අන්න බලන්න. අර මහා සාගරයේ මලකුණු රඳින්නේ නෑ වගේ. බුද්ධ ශාසනයේ ආශ්‍රමණයෙක් ඉන්නවද? දුසිල්වත් භික්ෂුවක් ඉන්නවද? ඒ භික්ෂුව බුද්ධ ශාසනයට අයිති නෑ කියනවා. අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා එහෙම ආශ්‍රමණයෙක් හිටියොත් එහෙම දුසිල්වත් භික්ෂුවක් හිටියොත් එහෙම වහා සංඝයා රැස්ව ඔහුව සංඝයාගෙන් බැහැර කරනවා. ඔහු භික්ෂු සංඝයා මැද සිටිනා නමුත් සංඝයාගෙන් බැහැරම වූයේ වේ. සංඝයා ඔහුගෙන් බැහැරම වූයේ වේ. පහරාද යම් හේකින් යම් මේ පුද්ගලයෙක් දුස්සීල වෙයිද, පවිතු ධර්ම ඇත්තේ වෙයිද, අපිරිසිදු කාය කර්ම ආදී ඇත්තේ වෙයිද, සැඟවී කරන කටයුතු ඇත්තේ වෙයිද, අශ්‍රමණේකුව ශ්‍රමණේකුවයි ප්‍රතිඥා දෙයිද, අබ්‍රහ්මචාරීකුව ඉඳ බ්‍රහ්මචාරීකුවයි ප්‍රතිඥා දෙයිද, ඇතුළත කුණු වූයේ වෙයිද, කෙලෙස් වැగిරෙන්නේ වෙයිද, කසල හටගත්තේ වෙයිද, සංඝයා ඔහු සමග වාසය නොකරයි. සංඝයා වහා රැස්ව ඔහුව සංඝයාගෙන් බැහැර කරයි. ඔහු සංඝයා මැද සිටියත් ඒ පුද්ගලයා සංඝයාගෙන් බැහැරම වූයේ වේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න පින්වත්නි, එහෙනම් දුස්සීල භික්ෂුවක් ඉන්නවනම්, අශ්‍රමණයෙක් ඉන්නවනම්, කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙලේ නැති, භාගතුන් වහන්සේ පනවපු සීලේ නැති අශ්‍රමණයෙක් ඉන්නවනම්, ඒ අශ්‍රමණයා සංඝයාගේ මැද හිටියත් ඒ පුද්ගලයා සංඝයාගෙන් බැහැරම වූයේ වේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එහෙනම් පින්වත්නි, අර මහා සාගරයේ මලකුණු රඳින්නේ වගේ බුද්ධ ශාසනයට ඒ දුසිල්වත් පුද්ගලයන්, දුසිල්වත් ශ්‍රාවකයන් අයිති වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් පින්වත්නි, බුද්ධ ශාසනයට අයිති වෙන්නේ නැහැ කියන්නේ මේ බුද්ධ ශාසනයේ යම් පිහිටක් පිළිසරණක් තියෙනවද? ඒ පිහිට පිළිසරණ ඒ කෙනාට නැති වෙනවා. ඒ කෙනාගෙන් ඒ පිහිට පිළිසරණ ඈත් වෙනවා. එතකොට මේක කියනවා සංඝයා වහවු බැහැර කරනවා කියනවා. එතකොට සංඝයා මේ දේ දැනගත්තොත් එහෙම විනය කර්මයකින් ඒ දුසිල්වත් භික්ෂුව සංඝයාගෙන් බැහැර කරනවා. අන්න මේ කාරණාව නිසා මේ භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයට හරිය කැමතියි කිව්වා. දැන් බලන්න පින්වත්නි, භාගතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නේ බොහොම ලස්සන කාරණාවක්. ඊළඟ අපගේ භාගතුන් වහන්සේ හතරවෙනි කාරණාව දේශනා කරනවා. පහරාද මේ මහා ගංගා තියෙනවා. ඒවා තමයි ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහේ කියන මේ ගංගාවල ජලය මහා සාගරයට එකතු වෙනවා. මේ විශාල ජලස්කන්ධය මහා සාගරයට එකතු වුණාට පස්සේ ඒ ජලයේ තිබුණු මේ ගඟේ ජලය, මේ අචිරවතී ගඟේ ජලය, මේ යමුනා ගඟේ ජලය, නමුත් මහා සාගරයට ආවට පස්සේ ඒ සියලුම ජලස්කන්ධය මහා සාගරය කියන ගණයට අයිති වෙනවා. ආයේ ඒ ජලය හඳුන්වන්නේ මහා සයුර කියලා. මේ වගේ කිව්වා කෙනෙක් මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණාම ඒ පැවිදි වෙච්ච කෙනා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් කියන ගණයට අයිති වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් කියන ගණයට අයිති වෙනවා කියනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා පහරාද ප්‍රධාන කුල හතරක් තියෙනවා, වර්ණ හතරක් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය කුලය, බ්‍රාහ්මණ කුලය, වෛශ්‍ය කුලය, ශුද්‍ර කුලය. මේ මොන කුලයෙන් ඇවිල්ලා බුද්ධ ශාසනයේ පැවිදි වුණත් ඔව්හු තථාගත ධර්ම විනයෙහි අනගාരിക ශාසනයේ
ගිහිගෙයි නික්ම පැවිදි වෙනවාද? පැරණි නම් ගොත් අත්හැර ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කියන නාමයට එකතු වෙනවා කියනවා. එතකොට බලන්න කොයි කුලයෙන් ඇවිල්ලා පැවිදි වුණත් ඒ හැම කෙනාම ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර කියන ගණයට අයිති වෙනවා කියනවා. ඒ පැරණි නම් ගොත් පැරණි කුල ભેද අත්හරිනවා කියනවා. පහරාද මේ කාරණාව දැකලත් භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට කැමතියි කියනවා. බලන්න පින්වත්නි කොයිතරම් ලස්සනද මේ කාරණාව. එහෙනම් බුද්ධ ශාසනයක් තුල කුලමල ભેද නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තුල කුලමල ભેද නැහැ. යම් කෙනෙක් බුද්ධ ශාසනයත් එක්ක මේ කුලමල ගාව ගන්නව නම්, පටල ගන්නව නම්, එහෙනම් ඒ දේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණාවක් නෙවෙයි. අපගේ භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා. කොයි කුලයෙන් ඇවිල්ලා පැවිදි වුණත් ඒ හැම දිනාම පැරණි නම් ගොත් අත්හැර, පැරණි කුල ભેද අත්හැර හැම දිනාම ශ්‍රමණ ශ්‍රාක්‍ය පුත්‍රයෝ කියන නාමයට අයිති වෙනවා කියනවා. ඒ නිසා පහරාද මේ භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනයට හරිය කැමතියි කිව්වා. ඊළඟ පින්වත්නි පස්වෙනි කාරණා අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. කියනවා මේ ලෝකයේ තියෙන සියලුම ගංගාවල ජලය මහා සාගරයට එකතු වුණත්, වැස්සෙන් ජලය මහා සාගරයට එකතු වුණත්, ජලයේ මහා සාගරයේ වැඩිවීමක්වත්, පිරී ඉතිරී යාමක්වත්, අඩුවීමක්වත් දකින්න නැහැ කිව්වා. පහරාද ඒ වගේ කිව්වා මේ බුද්ධ ශාසනය තුල කොයිතරම් භික්ෂුන් වහන්සේලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනම් පෑවත් කවදාවත් මේ පරිනිර්වාණ ධාතුවේ පිරී ඉතිරී යාමක් හරි, අඩුවීමක් හරි, පිරෙන බවක් හරි දකින්න නැහැ කිව්වා. ඒ කියන්නේ පින්වත්නි දැන් මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා බිහි වෙනවා. ඒ රහතන් වහන්සේලා හැම දිනම අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනම් පානවා. එතකොට අපගේ භාගතුන් වහන්සේගේ ශාසනය තුලත් බොහෝ රහතන් වහන්සේලා බිහි වුණා. අපි අහලා තියෙනවා රුවන්වැලි මහා සෑයේ ධාතු තැන්පත් කරන පින්කමට රහතන් වහන්සේලා පමණක් 96 කෝටියක් වැඩම කරා කියනවා. එතකොට කෝටි ගණන් රහතන් වහන්සේලා බිහි වුණා. මේ බුද්ධ ශාසනය පමණක් නෙවෙයි. අතීත බුද්ධ ශාසනවලත් රහතන් වහන්සේලා බිහි වුණා. කෝටි ගණන් බිහි වුණා. එතකොට මේ සියලුම රහතන් වහන්සේලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනම් පානවා. එතකොට කොයිතරම් රහතන් වහන්සේලා පිරිනම් පෑවත් ඒ පරිනිර්වාණ ධාතුවේ පිරීමක්, සීමාවක්, පිරී ඉතිරී යාමක් දකින්න නැහැ කියනවා. පින්වත්නි මේක බොහොම ලස්සන කාරණාවක්. මේ කාරණාවෙන් අපට සතුටක් ලැබෙනවා. මොකද්ද? එහෙනම් ඒ පරිනිර්වාණ ධාතුවේ ඉතිරී යාමක්, සම්පූර්ණ වීමක් නැහැ කියන්නේ මේ ලෝකේ හැම කෙනෙකුටම අරහත්ත්වේ සාක්ෂාත් කරගෙන මොනියම් වූ බුද්ධ ශාසනයක, මොනියම් වූ ආත්ම භාවයක අරහත්ත්වේ සාක්ෂාත් කරගෙන ඒ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පෑමේ අවස්ථාව තියෙනවා. ඇයි ඒකේ සීමාවක් නැහැ. පිරෙන්නේ නැහැ. අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කාරණාව දැකලත් භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් මේ බුද්ධ ශාසනයට කැමතියි කිව්වා. ඊළඟ පින්වත්නි 6 වෙනි කාරණාව දේශනා කරනවා. පහරාදීනි මේ මහා සමුද්‍රය කොයි තැනකින් ගත්තත් එකම රසයකින් යුක්තයි, ලුණු රසයෙන් යුක්තයි. පහරාද මේ වගේ කිව්වා. මේ බුද්ධ ශාසනය මේ ධර්ම විනය තුල කොයි තැනකින් ගත්තත් මේ ධර්ම විනයේ තියෙනවා කියන එකම රසයක්. ඒ තමයි කිව්වා විමුක්ති රසය. පින්වත්නි විමුක්තිය කියලා කියන්නේ නිවනට. විමුක්තිය කියලා කියන්නේ මේ ධර්මයේ තුල ලැබෙන උතුම් පිළිසරණට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි පැත්තෙන් ගත්තත්, කොයි තැනකින් ගත්තත් ඒ සියලුම ධර්ම කොටස් වල තියෙනවා කිව්වා විමුක්ති රසය. ඒ කියන්නේ මේ සියලුම ධර්ම තියෙන්නේ සසර ගමනේ යන හැම දිනම සසර දුකින් නිදහස් වීම පිණිස, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කළා මේ ධර්ම විනය එකම රසය වූ විමුක්ති රසයෙන් යුක්ත වේ. පහරාදීනි මෙය මේ ධර්ම විනය ඇති 6 වෙනි ආශ්චර්යමත් අద్භූත වූ කාරණාවයි. මෙය දැක දැක භික්ෂුහු මේ ධර්ම විනය සිත අලවාගෙන වාසය කරනවා. ඊළඟ පින්වත්නි 7 වෙනි කාරණාව දේශනා කරනවා. පහරාද ඔබ කිව්වා මේ මහා සමුද්‍රයේ නොයෙකුත් වස්තුව තියෙනවා. රන් රිදි මුතුමැණික් තියෙනවා. මේ නිසා අසුරිය මහා සාගරයට කැමතියි කියලා. පහරාද මේ වගේ තමයි කිව්වා.
මේ බුද්ධ ශාසනෙත් තියෙනවා කිව්වා මහානීය රත්නයෝ, මහානීය වස්තු. ඒ තමයි කිව්වා. ඔන්න පින්වත්නි බුද්ධ ශාසනයේ තියෙන මහානීය වස්තු, රාන් රිදී මුතුමැණික් වගේ වටින මහානීය වස්තු දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ විසින්. උන්වහන්සේ දේශනා කරනවා ඒ වස්තු තමයි කිව්වා සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ 45 වසරක් මුරාවට දේශනා කරපු සියලුම ධර්ම කොටස්, සියලුම ධර්ම පරයයන් පින්වත්නි මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලට දාන්න පුළුවන්. මුළු බුද්ධ ශාසනයම කියලා කියන්න පුළුවන් මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලට. ඒ නිසා අපගේ භාගතුන් වහන්සේ දේශනා කළා අර මහා සාගරයේ තියෙන වටිනා කියන රාන් රිදී මුතුමැණික් වගේ තමයි කිව්වා. මේ බුද්ධ ශාසනයේ තියෙනවා කිව්වා වටිනා කියන මහානීය වස්තු. ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් මේ ධර්ම කොටස් දැකලත් මේ භික්ෂුන් වහන්සේලා හරි කැමතියි කිව්වා මේ බුද්ධ ශාසනයට, මේ ධර්ම විනයට. පින්වත්නි හත්වෙනි කාරණාව අවසානයේ අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි මේක බොහොම ලස්සන කාරණාවක් අවසානයේ දේශනා කරන්නේ. 8 වෙනි කාරණාව තමයි පහරාදීනි යම්සේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට වාසස්ථානයක් වෙනවා. විශාල ශරීර තියෙන කිලෝමීටර ගණන්, යොදුන් ගණන් විශාල ශරීර තියෙන සත්වයින්ට මහා සමුද්‍රය නිවහනක් වෙනවා, වාසස්ථානයක් වෙනවා. පහරාද මේ වගේ කිව්වා මේ බුද්ධ ශාසනය මහා පුරුෂයන්ට වාසස්ථානයක් වෙනවා. මහා පුරුෂයින්ට නිවහනක් වෙනවා. කවුද මේ මහා පුරුෂයෝ? අපගේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මහා පුරුෂයෝ තමයි කිව්වා සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමී ශ්‍රාවකයා, අනාගාමී ශ්‍රාවකයා, රහතන් වහන්සේ. පින්වත්නි මේ තමයි මහා පුරුෂයෝ. සැබෑයිම මේ පුරුෂයෝ මහා පුරුෂයෝ. මොකද සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තා කියලා කියන්නේ ඒ කෙනා තමන්ගේ සසර ගමන ආත්ම 7කට කෙටි කරගත්තා. අපගේ භාගතුන් වහන්සේ දේශනා කළ එක් අවස්ථාවක මුං ඇට තරමේ පුංචි ගල් කැට 7ක් අරගෙන මුං ඇට තරමේ පුංචි ගල් කැට 7ක් අරගෙන දේශනා කළා. පින්වත් මහණෙනි, කෙනෙක් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තොත් එහෙම එයා අවසන් කරපු දුක, නිමා කරපු දුක මේ හිමාල පර්වත රාජයා වගේ කිව්වා. බලන්න, ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනා අවසන් කරපු දුක්ඛ ස්කන්ධය හිමාල පර්වතය වගේ කිව්වා. එයාට විඳින්න තියෙන දුක මේ පුංචි ගල් කැට 7 වගේ කිව්වා. මුං ඇට තරමේ පුංචි ගල් කැට 7 වගේ කිව්වා. එහෙනම් බලන්න පින්වත්නි, ඒ මුං ඇට තරමේ පුංචි ගල් කැට 7 කී ගුණයක් තියෙනවද හිමාල පර්වතය? ඒ මුං ඇට තරමේ ඒ පුංචි ගල් කැට 7 දහස් ගුණයක්, ලක්ෂ ගුණයක්, කෝටියක් ගුණයක් කියලා කියන්න බෑ. හිතාගන්නවත් බැරි තරම් ගුණයක් විශාලයි හිමාල පර්වත රාජයා. ඒ වගේ කිව්වා සෝතාපන්න ඵලයට කෙනෙක්පත් වුණොත් එහෙම එයා තමන්ගේ ජීවිතේ නැති කරලා දාපු දුක හිමාල පර්වතය වගේ. එයාට මිදින්න තියෙන දුක මේ පුංචි ගල් කැට 7 වගේ කිව්වා. ඒ නිසා ඒ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්තා කියන්නේ එයා මහා පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්. පින්වත් පහරාද මේ නිසා මේ බුද්ධ ශාසනයේ මහා පුරුෂයින්ට නිවහනක් වෙන නිසා මේ භික්ෂුන් වහන්සේලා හරි කැමතියි කිව්වා. සිත අලවාගෙන වාසය කරන්න කිව්වා මේ බුද්ධ ශාසනය තුල. මේ ධර්ම විනයට මේ කාරණාව නිසා භික්ෂුන් වහන්සේලා හරි කැමතියි කිව්වා. පින්වත් අපගේ භාගතුන් වහන්සේගේ අවසන් ශ්‍රාවකයා තමයි සුභද්‍ර පිරිවැජියා. ඒ සුභද්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳිමින් අපගේ භාගතුන් වහන්සේ දේශනා කළ සුභද්‍ර මේ ශාසනයේ තමයි කිව්වා පළවෙනි ශ්‍රමණයා වැඩ ඉන්නේ. මේ ශාසනයේ තමයි කිව්වා දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා වැඩ ඉන්නේ මේ බුද්ධ ශාසනය කිව්වා. ඉතිරි සියලුම ආගම්,
සියලුම මතවාද, සියලුම දර්ශන මේ ශ්‍රමණයන්ගෙන් හිස් කිව්වා. මේ ශ්‍රමණයන් නෑ කිව්වා. එහෙනම් බලන්න මේ බුද්ධ ශාසනයේ පමණයි ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රමණවරු 4 දෙනා වැඩ ඉන්නේ. වෙනත් කිසිම ආගමක පින්වත්නි කිසිම දර්ශනයක මේ ශ්‍රමණවරු නැහැ. කවුද මේ පළවෙනි ශ්‍රමණයා? ඒ තමයි සෝතාපන්න ශ්‍රාවකයා, අනාගාමී ශ්‍රාවකයා, සකදාගාමී ශ්‍රාවකයා, උතුම් රහතන් වහන්සේ. එතකොට ඒ මග්ගඵලලාභී ශ්‍රාවකයන් වැඩ ඉන්නේ බුද්ධ ශාසනයේ පමණයි. එහෙනම් මේ ලෝකේ කිසිම ආගමක කිසිම දර්ශනයක මග්ගඵලලාභී ශ්‍රාවකෙක් බිහි වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් බිහි වෙන්නේ බුදු සසුනක් තුල පමණයි. ඉතින් පින්වත්නි මේ කාරණාව දැකලත් භික්ෂුන් වහන්සේලා හරි කැමතියි කිව්වා මේ බුද්ධ ශාසනයට. මෙන්න මේ විදිහට අපගේ භාගතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ තියෙන බොහෝම ආශ්චර්යමත් අద్భుත කාරණා මේ පහරාද සූත්‍රයේ දේශනා කළා. ඉතින් පින්වත්නි අපිටත් මේ ආශ්චර්ය අద్భుත කාරණා කෙරෙහි මේ අසිරිමත් බුද්ධ ශාසනය කෙරෙහි හිත පහදවාගෙන තිසරණය ගැන හිත පහදවාගෙන අපගේ භාගතුන් වහන්සේ අපට පෙන්වා දුන්නු උතුම් පිහිට පිළිසරණ සලසා ගන්න අප හැම දිනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය දරන්න යෙදුනේ 2021 7 වෙනි මාස 18 වන දිනට මිය පරලොව ගොස් වසරක් සම්පූර්ණ වන ශ්‍රීපාලි විද්‍යාලයේ විශ්‍රාමික පාඨශාලාචාර්ය කුලරත්න හෙට්ටිආරච්චි මහතාට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිස මල්ලිකා විදාන පතිරණ බිරිඳ ඇතුළු ඒ පවුලේ හැම දෙනා එක්රාසී වෙමින් රැස් කරගත් ධර්ම දානමය පින මේ ධර්ම දේශනාවේ රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින්වත් සක්දිමිඳුන් සතරවරන් දිව්‍යයන් ඇතුළු සදේලෝ වාසී සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. මේ පිංගුතුන්ගේ ඉෂ්ඨකාමී දෙවියන්ටත් සීල බ්‍රහ්මරාජීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආරක්ෂාව මේ පිංගුතුන්ගේ ජීවිතවල සලසා දෙත්වා. දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වහවහ ධර්මාබෝධයෙන් සැනසීමේ වාසනාව ලබත්වා. විශේෂයෙන් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් 2022 7 වෙනි මාස 18 වන දිනට නම් අද දිනට මිය පරලොව ගොස් වසරක් සම්පූර්ණ වන ශ්‍රීපාලි විද්‍යාලයේ විශ්‍රාමික පාඨශාලාචාර්ය කුලරත්න හෙට්ටිආරච්චි මහතාට මේ සීල පින් අනුමෝදන් වේවා. ඒ මහතාගේ පරලොව ජීවිතය මේ ධර්ම දානමය පින් අනුමෝදන් වීමෙන් වහවහ තමන්ගේ ජීවිතේ සැපවත් කරගනීවා, සූපත් කරගනීවා. නුදුරු භවයකදීම මේ අනුමෝදන් කරන පුණ්‍ය අනුභවයෙන් සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්ව දරූ සීල පිංගුතුන්ගේ නමින් සසර පුරාවට මේ පරලොව ගිය සීලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. නුදුරු භවයකදීම සසර දුකින් අත මිදීමේ වාසනාව ලබත්වා. ඒ වගේම දායකත්වයේ දරූ මල්ලිකා විදාන පතිරණ බිරිඳ ඇතුළු පවුලේ දූ දරුවන්ට හැම දිනාට මේ පින් එකසේ අනුමෝදන් වේවා. ඒ සුජීවත්ව සිටින පවුලේ හැම දිනා මේ අනුමෝදන් කරන පුණ්‍ය අනුභවයෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම කායික මානසික සැප සැහැල්ලුව පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ සියලු දෙනාටම මේ ජීවිතයේ තව තවත් බොහෝ පින් දහම් රැස් කරගෙන මේ බුද්ධ ශාසනය කෙරෙහි හිත පහදවාගෙන ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසා ගන්න හැම දිනාටම වාසනාව ලැබේවා. මහමෙවුනා වාසී පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරන ලක්වාසී ලෝවාසී සියලු සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මේනියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම උතුම් ධර්මාබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.